සම්මා සම්බුදු සරණයි. කර්මය කර්මඵලය විශ්වාස කිරීම සම්මා දිට්ඨියේ ප්‍රධාන ලක්ෂණයක් වන බව සම්බුදු දහම අපට පෙන්වා දෙයි. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් අකුසල කර්මයන්ගෙන් වෙන්ව කුසල කර්මයන් ජනිත කොටගෙන දෙලොව ජය ගන්නට ඔබට ප්‍රඥා පාරමිතාවක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ ඉමුල්ගස් ඕවිත චිත්ත විවේකාශ්‍රමාධිපති පූජ්‍යපාද ලේනව මංගල ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා බොරලැස්කමුවේ පදිංචි චිත්‍රා මානවඩුගේ මහත්මිය ප්‍රධාන දූදරුවන් ඥාතිහිත මිතුරන් සහ නැදිමාල ශ්‍රී මහා විහාරයේ සංඝමිත්තා කුලගණ සමිතියේ සදැහැති පිරිස. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කම්මස්සකා මානව සත්තා කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතාති. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්තුනේ, අද දවසෙත් අපි හැමදෙනාම බෞද්ධ රූපවාහිනිය වටා එක්කාසෝනේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචන ස්වල්පයක් ශ්‍රවණය කරගන්නටයි. ඉතින් අද දවසේ මේ මුළු මහත් ලෝකේ පුරාවට මිත්‍ලෝකාග්‍ර භාගතුන් වහන්සේගේ දහම් පණිවිඩය, ශාස්ත්‍රෝන් වහන්සේගේ බුද්ධ පණිවිඩය බෙදා හරිනු ලබනවා. ඉතින් මේ ධර්ම දේශනාවේ දහම් පණිවිඩය බුදුරජාණන් වහන්සේමයි බෙදා හැරියේ. ඒ තථාගතයන්න් වහන්සේගේ කෘත්‍ය තමයි ධර්මයේ දේශනා කිරීම. ඒකේ විදිහට බෙදා හරිනවා නම් සත්තු කිච්ඡං නැත්නම් සාත්තුරු කෘත්‍ය සිද්ධ කරා, එම නැත්නම් බුදු කෙනෙක්ගේ වැඩපිළිවෙලක් අපි සිද්ධ කරා වෙනවා. ඒ බුදු වැඩපිළිවෙල නැත්නම් සාත්තුරු කෘත්‍ය අනුලෝමීව ඒ සාත්තුරු කෘත්‍යයට එක්හසු අද මේ සදැහැති දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ බොරලැස්කමුව පදිංචි චිත්‍රා මානවඩුගේ මෙතෙතුමිය, දුවා දරුවන් ඥාති මිත්‍ර බන්දු සමාගම, ඒ වගේම නැදිමාල ශ්‍රී මහා විහාරයේ සංඝමිත්තා කුලගණ සමිතියේ සදැහැති පිරිසයි. ඒ හැම දෙනාටමත් අපි හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාමය පින බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයන්න් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩ වදාළ උතුම් අමා මහ නිවන් පිණිසම හේතු වාසනා වේවා කියන අදහසින් ධර්ම ශ්‍රවණය කරත්වා කියලා අපි ආරාධනා කරනවා. පින්තුනි, මේ සාංශාරික ජීවිතයේ අපි තනින් තන පලින් පල විවිධාකාර ආත්ම භාව පරිහරණය කරමින් එන ගමනක්. ඉතින් මේ එන ගමන අපි එක දිගටම එන ගමනක් විදිහට නෙවෙයි, හේතුඵල සම්බන්ධතාවයක් අනුව අතීතයේ හේතුවේ ඵලයක් ලෙස මේ වර්තමාන ආත්ම භාවයේද වර්තමානයේ හේතුඵල සම්බන්ධතාවයේ ලෙස අනාගතයේ නොසිදී මේ ආත්ම භාවයේ නාමයේ සහ රූපයේ පවතිනවා. එතකොට මේක දිගගැසා ගැනීම නැත්නම් දිග්ගසා ගැනීම සහ නැවැත්වීම, පැවැත්ම සහ නැවැත්ම අපි හැමදෙනාටම කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ කුසලයේ වඩා ගන්න බැරි නම් තථාගතයන්න් වහන්සේ දේශනා කරන්නේ නැහැ කුසල් වඩා ගන්න කියලා. මේ භාවනාව දියුණු කරගන්න බැරි නම්
බුදුරජාණන් වහන්සේ කවරදාක්වත් දේශනා කරන්නේ මේක දිනු කරගන්න කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම පුළුවන් දෙයක් තමයි දේශනා කරලා තියෙන්නේ. කළ හැකි දෙයක් තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ කිරීමට අපේ හිතේ මහා ධෛර්යයක්, මහා උත්තේජිත භාවයක්, පරාක්‍රම වීරියක් සහ එකතු වීමක්, උනන්දුවක් ඇති කරගන්න වෙනවා. ඒකට වයස ප්‍රශ්නයක් නෑ. මෙනෙහි කරලා බලන්න. සමහර වෙලාවට අතීතයේ අද තිබුණු කිසිදු තාක්ෂණයක් මේ වැඩිහිටි මව්දෙමාපියන්ට සම්මුඛුනේ නෑ. ඒ කාලේ ඔය ඇත්තෝ මිරිස් ටිකක් අඹරගත්තේ කොහොමද? එහෙම නැත්නම් වී ටිකක් කොටාගත්තේ කොහොමද? මේ කටයුතු ඇඳුමක් මේ අයන් කරගත්තේ එහෙම නැත්නම් මැදගත්තේ කොහොමද කියලා දන්නවා. පොල් කටු පුච්චලා ඒක මේ යකඩ බම්බුවක් වගේ එකක් තියෙන ඒකට දාගෙන මේ කටයුතු සම්පාදනය කරගත්තා. ඊට පස්සේ දැන් අතීතයේ ක්‍රමයට වඩා ගොඩක් දියුණුයි. හැබැයි දියුණු වෙච්ච ක්‍රමයක් එක්ක මේ වැඩිහිටි මව්දෙමාපියෝ ඒවට අනුගතුන් නැද්ද? දැන් අම්මලා දන්නේ නැද්ද? ඔය නවීන පන්නේ දුරකථනයක් ක්‍රියාත්මක කරන්න අපේ කාලේ ඔවා තිබෙන්නේ අපිට ඔවා වැඩක් නෑ කියලා නිහඬ වෙනවද? නෑ. ඔය හැමදෙනාම සමර්ථයි ඒ සියලුම තාක්ෂණික උපකරණ පරිහරණය කරන්න. දන්නේ නැත්නම් 10 සැරයක් 20 සැරයක් තමන්ගේ මුණුබුරු මිනිබිරියන්ගෙන් අහලා පාඩමී තබාගෙන දැන් ඔයත් ළඟ මේ වයසක අම්මලාගේ ඉස්සර ගුරුවරියෙක්ගේ බෑග් එක එහෙම නැත්නම් වැඩිහිටියන්ගේ ඉන්ඩෙක්ස් එකක් නැත්නම් මේ දුරකථන නාමාවලියක් තියාගෙන හිටියා. දැන් ඔයත් අතේ මොකුත් නැහැ. ඒ සියලුම જાති ඔයත් ගබඩා කරගෙන තියෙන දුරකථනයේට. මේවට අපි දක්ෂ වුණා. මේවා අපි සක්‍රීය ලෙස හදාරගත්තා. හැබැයි ගාථාවක් පාඩම් කරගන්න බෑ. නැත්තම් මම මගේ මේ පහන පත්තු කරගන්න බෑ, අත වෙවුලනවා. නොයෙකු ප්‍රශ්න මේ ආගමික පැත්තට එක්කාසු වෙද්දී ඔයත් පසුබාන ගතියක් තියෙනවා. එහෙමත් නැත්තම් මන්දෝත්සාහය වෙන ගතියක් තියෙනවා. ඒ සඳහා ඔයත් පෙරට ගන්නෙ දැන් මං වයසයි. ඇස පේන්නේ, කන් ඇහෙන්නේ, ඇවිදින්න අමාරුයි. අතපය වසඟන්නේ. මෙන්න මේ හේතුව ඔයත් සමහර වෙලාවට භාවනාවක් කරද්දී යම්ම කටයුතු වලට එක්කාසු කරාට මේ තාක්ෂණික මෙවලන් සම්බන්ධයෙන් එහෙම නැත්නම් වාහනේ අතීතයේ තිබ්බ වාහනයකට වැඩිය වෙනස් නවීන පන්නේ වාහනයක් තුල අත දරුවන්ට අච්චාව යන්න අරකේ ලයිට් එකක් පත් වෙන ඔය බෙල්ට් එක හරියට දාගන්න මේ විදිහේ ඔයත් දැනුවත් කරලා ඒවා සංරක්ෂණය කරනවා. හොඳට CCTV රූපවාහිනී යන්ත්‍රයකින් කවුද ගේට්ටුව ළඟ ඉන්නේ කියලා හොඳට බලන්න. සමහරට ඔයත් ඒවා බාර අරගෙන මම කාමරෙන් ඉන්නේ, ඕක මගේ කාමරේටම සවි කරලා දෙන්න කියලා ඒ සියල්ල සංරක්ෂණය කරන්න ඔයත් සමර්ථයි. එහෙමනම් පින්වතුනි මේ හිත ඔසව ගන්න පුළුවන් නම්, හිත ධෛර්යවන්ත කරගන්න පුළුවන් නම් ඒක මේ වයස බාධාවක් නෑ. ඒක තැනකදී තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේගේ ගුණ කියනවා කෙලවරක් නෑ. පිංගිය කියන ස්වාමීන් වහන්සේ, ඒ පිංගිය කියන මානවකතුමා සෝවාන් මගඵල නිවන සාක්ෂාත් කරගෙන භාවාරී කියන තවුස ළඟට ගිහිල්ලා තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ ගුණ කියද්දී ඒ භාවාරී තවුස විමසීමක් කරනවා. ඔච්චරට තථාගතයන්න් වහන්සේ කෙරෙහි ගුණ දකිනවා නම්, ඒ තරම් ගුණ තියෙනවා නම් ඇයි තථාගතයන්න් වහන්සේ දාලා ආවේ? ඇයි බුදුරජාණන් වහන්සේ අත්හැරියේ? ඊට පස්සේ දැනුම් දෙනවා නෑ, මම මේ ඇඟ, මගේ ඇඟ වයසයි, මගේ ඇඟ දුර්වලයි. මේ දුර්වල ඇඟ උපයෝගී කරගෙන මම දෙවෙනි ඇඟකට යන සෝදානම් නැතුවම තථාගතයන්න් වහන්සේ ධර්මයේ සාක්ෂාත් කරගත්තා. මේ ඇඟ ඔබ ළඟ තිබ්බට, ඔබගේ ආශ්‍රමයේ තිබ්බට, බුදුරජාණන් වහන්සේ ගොඩක් ඈත තිබ්බට හිතින් නිතරම තථාගතයන්න් වහන්සේ ළඟමයි, තථාගතයන්න් වහන්සේ වෙත ගැවසීගෙනමයි ඉන්නේ. එහෙමනම් පින්තුනි අපේ මේ ශාස්ත්‍රත්වය බලන්න, තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ මේ විශ්වයේ සියල්ල තමාගේ යටතට
එක්හසු කරගත්ත ගතියක් තියෙනවා. මේ ලෝකේම අඳුර නසාලන සූර්ය මණ්ඩලය. ඒ සූර්ය මණ්ඩලයට යම් පීඩාකාරී ස්වභාවයක්, යම් ව්‍යසනයක්, යම් කරදරයක්, යම් විපත්තියක් ආපු වෙලාවක තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ පිහිටෙන් පිළිසරණෙන් ඒ සූර්ය මණ්ඩලය නිදහස් වුණා. ඒ වගේම රාත්‍රී කාලයේ අඳුර දුරලන චන්ද්‍ර මණ්ඩලය ගැන මෙනෙහි කරලා බලන්න. මේ ලෝකේ ප්‍රභවය, මේ ලෝකයේ ආලෝකය, ප්‍රධාන ආලෝක පූරු දෙක, සූර්ය මණ්ඩල චන්ද්‍ර මණ්ඩලය, මේවා ආපදාවලට පත්වෙච්ච හැම තැනකදීම තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේගේ පිහිට පිළිසරණ ලබා ගත්තා. නමෝ තේ බුද්ධ වීරත්තු, බුද්ධ වීරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ මේ ඉහළින් ඉන්න සූර්ය මණ්ඩලය අධිග්‍රහිත දේවතාවාගේ ප්‍රකාශනයයි අභිවාදනයයි ඒ සියල්ල යටතේ තියාගත්තා නම් ඒ තරම් ජවයක්, ඒ තරම් බලයක්, ඒ තරම් ශක්්‍යතාවයක්, ඒ තරම් හැකියාවක්, ඒ තරම් ධම්ම්‍ය භාවයක් තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ සන්තකේ පැවතුනා නම් ඒ බුදු කරුණාව ඉරේට විතරද? ඒ බුදු කරුණාව හඳට විතරද? ඒ බුදු කරුණාව වෙනත් ලෝකවලට විතරද? නෑ, අපටත් තියෙනවා. අපි ඒක උකහා ගන්න, අපි ඒක එක්හසු කරගන්න දක්ෂ වෙන්න ඕන. මේ ලෝකේ මේ නිකම් ඉන්න පරපුටුවන්ට කවරදාක්වත් සබාධම උදව් කරන්නේ නෑ. මෙනෙහි කරලා බලන්න. උමගේ ජාතකයේ මහෝසද පණ්ඩිතතුමා මහා උමගක් එක්කාසු කරගෙන යනවා. එක ගලක් අහුවන්නේ නැහැ. එක පස් ටිකක් බිම වැටුන්නේ නැහැ. ඇයි ඒ? මේ ලෝකයට දුන ජවය, මේ සබාධම දැනගත්තොත් අනිවාර්යෙන් මේ උමග මේ තැනත්තා නිර්මාණය කරනවාමයි කියලා ඒ බලය, නැත්තම් මේක හඳුනන එරිදියක් කියලා. මෙන්න මේ එරිදිය, වීරිය කියන්නේ එරිදියක්. ඒ වගේම බලය නැත්තම් ශ්‍රද්ධාව කියන්නේ බලයක්, ඇදහිම. මෙන්න මේවා එක්කාසුනොත් මේ පුංචි පුංචි පාරිසරික සාධක සංඝටක වෙනස් වෙලා අපට අනුගත වෙනවාමයි, අපට එක්කහසු වෙනවාමයි. මෙනෙහි කරලා බලන්න. එක තැනකදී වෙළඳ සංඝනායක කෙනෙක් මහා සමුද්‍රයේ තමාගේ නැව බිඳෙනවා. හැම දෙනාම මැරිලා. ඒකට හේතුව එයත්ෝ ගණන් හැදුවා. මේ මහා සමුද්‍රයේ පරතරයක් නෑ, අපි ගොඩක් දවස් ගානක් ආවා, මේක පීනන්න බෑ, පීනලා නිකන් අපි නිරාර්ථක උත්සාහයක යෙදෙනවා කියලා ජීවිතය අත්හැරියා. ඒ අත්හැරියොත් එහෙම ජීවිතේ යට වෙනවාමයි. මෙනෙහි කරලා බලන්න. ඔයත්තුගේ ජීවිතේ ඔයත්තු ප්‍රවෘත්ති කතා කරද්දී සමහර අයත්තු කියනවා හොඳ වෙලාවට මම සම්මුඛ වුණේ මේ තැනැත්තා මම දකිද්දී සිහි නැතුව හිටියේ. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. ඇත්ත මේ කර්මය විසින් හිතන්න කෙනෙක්ට වෙඩි වැදුන කියලා යුද්ධ කාලේ. ඒ වෙඩි වැදිච්ච කකුල ඇදගෙන කෙනෙක් සම්මුඛ වෙනකන් එනවා. යා කිලෝමීටර් 2ක්ද 3ක්ද තින්නේ. ඒ දුරට ඒ තැනත් ඇදගෙන එනවා. ඒක තමයි ඇගේ ජවය. හැබැයි කවුරු හරි දකිද්දී ඒ දැක්ක ගමන් හිතනවා දැන් මං ආරක්ෂිතයි, දැන් මට රැකවරණයක් තියෙනවා, මෙතකින් මාව සුරක්ෂිතයි කියලා දැනිච්ච ගමන් අර හිතේ තියෙන ජවය අත්හැරෙනවා. ඒ අත්හැරීමත් සමග ඒ තැනත්තට සිහි නැති වෙනවා. ඊට පස්සේ අපි කියනවා හොඳ වෙලාවට මං දැක්කේ, මං දකිද්දිත් මෙයා සිහි නැතුව හිටියේ. හැබැයි ඇත්ත තව අඩි 10ක් ඈත හිටියා නම් ඒ අඩි 10ත් ඒ ඇඟ වසවගෙන එනවා. මේක තමයි මේ ආත්මයේ ස්වභාවය. Tamanට කවුරු හරි සම්මුඛ වුණොත් පිහිට පිනිස ඒ සම්මුඛ වෙච්ච තැනදී අපි නිහඬ වෙනවා. ඔය ඇත්තෝ කියන්නේ එයා වැටෙන්න ගියේ හොඳ වෙලාවට මල් ළඟ ඉඳලා අල්ලගත්තා. එහෙම නැත්නම් ඇත්තටම අපි හිතියේ නැතිනම් එතනත් අය වැටුණත් ආරක්ෂාකාරී විදිහට තමයි වැටෙන්නේ. මෙන්න මේ ස්වභාවය, මේ විලාසය අතීතයේ මිනිස්සු සන්තකේ තිබ්බා. අත්හැරියා. ඒ අත්හැරිච්ච නිසා මේ මස් පිඩු පෙරලෙන්නේ නැති, බඩ පෙරලෙන්නේ නැති, අතපය හිර වෙන්නේ නැති හැමදෙනාම යට ගියා. හැබැයි මහා බෝසත්වරු, මහා ජව සම්පන්නත්වෝ ජීවිතේම අත්හරින්නේ. ඒ තැනත්තා පීන පීන ඉද්දද්දී දේවතාවයක් ඇවිල්ලා සාකච්ඡා කරනවා. ඇයි මේ?
ඔබට මේ මහා සමුද්‍රයේ පරතරක් නැහැ. කිසිදු ජීවිතයක ස්ථාවර භාවයක් පිහිටක් පිළිසරණක් නැහැ. මොකද්ද මේ નિરර්ථක උත්සාහයේ හේතුව කියලා විමසන්න දුනා. ඉතින් මේ අනාගත ඵල ගැන කිව්වේ නැහැ. සාන්දෘෂ්ටික ඵල ගැන කිව්වා. මම වීරියවන්ත වුණා. ඒ වීරියවන්තකම නිසා තව දක්වාම මං ජීවත් වෙනවා. අනිත් හැමදෙනාම මේ ගියා. මං තවත් ඔබත් එක්ක කතා කරන්න ජීවත් වෙනවා. ඒ වීරිය නිසා ඔබ මට සම්මුඛ වුණා. ඔබත් එක්ක තාම මං කතා කරනවානේ. එතනත් මහා බෝසතාණන් වහන්සේ රජ කෙනෙක් වෙන්න මේ මණිමේකලාවගේ උදව්වත් තරම් හේතු හදාගත්තා. ඒ නිසා පින්තුනේ මොකුත් නොකට ප්‍රාර්ථනා කරගෙන හිටියොත් අපි කිසි දෙයක් ලබන්න සමර්ථ වෙන්නේ නැහැ. ඒ සඳහා නික්කමත වායමත නැත්නම් නික්මෙන්න ඕන අරබන්න ඕන. ඒ අරබීම තුලමයි හැමදේම නිර්මාණය වෙන්නේ. මෙනෙහි කරලා බලන්න. සෝන ස්වාමින් වහන්සේ මහා ධෛර්යවන්තව සක්මන් කරන්න දුන දෙපා පැලුණ එක ඇත්තයි. ගවයේ ඝාතනය කරා වගේ සක්මන පුරාවට ලේ විසිරිච්ච බව ඇත්තයි. හැබැයි ඒ තුලනේ තලෝකාග්‍ර භාගතුන් වහන්සේ වීණාවක උපමාවකින් ධර්ම දේශනා කළේ. ඒ ධර්මයේ සාක්ෂාත් කරගත්තේ මධ්‍යම ප්‍රතිපදාව ගැන කතාවක් සම්මුඛ වුණේ. ඕන තරම් මේ බුද්ධ ශාසනය පුරාවට මෙන්න මේ ධෛර්ය වීරිය මත කර්මය වෙනස් කරපු ස්වභාව තියෙනවා පින්තුනේ. එහෙම නැත්නම් අපි මේ යන ගමනේ මේ යන්න ගියොතින් තලෝකාග්‍ර භාගතුන් වහන්සේ ගැන විශ්වාස නොකළොත් ඇදහිමක් ඇති කරගත්තේ නැත්නම් බලන්න මේ ලෝකේ පුරාවට නිරර්ථක පැහැදිලිව දන්නවා ඒ ආගමේ ඇත්ත නැහැ කියලා. අපි පැහැදිලිව දන්නවා තාක්ෂණික මෙවලන් දියුණුවත් එක්ක ආගම් විවේචනය කරනවා නෙවෙයි. නමුත් ඒ ඇත්තෝ ඒ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ඔසවන එසෙවිල්ල. එයාට මේ සියල්ල කළ හැකි. එයා අපිව බේර ගනී කියලා මහා පුදුම විශ්වාසවන්තකමක් හදලා දීලා ආධ්‍යාත්මයේ කෙසේ වෙතත් එයත්ගේ බාහිර ලෝකයේ දියුණුව එයත් හදාගෙන තියෙනවා. අපි හැමතිස්සෙම නෑ ඉවරයි මම මෙහෙම කරා කියලා පසුතැවෙනවා. පින්තුනේ එයත්ගේ ප්‍රශ්න සුද්ධ කරගන්න අවස්ථා ඕන තරම් කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළ තියෙනවා. භික්ෂුන් වහන්සේලා අඩ මාසයකට සැරයක් පොහේ ගේකට එක්කාසු වෙලා මේ සුද්ධ වීම සිද්ධ කරගන්නවා. ඒකට කියන පොහේ කරනවා කියලා. පොහේ කරනවා කියලා කියන්නේ තමාගේ ජීවිතයට එක්කාසු වෙච්ච සියලු වැරදි මේ භික්ෂු ජීවිතය තුළ ආපදාවන් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වැරදි උදෙසීමක් සිද්ධ කරනවා. ඕකා සහම්බන්තේ සබ්බාපත්තිය ආරෝචේමි. මගෙන් වෙච්ච සියලු අකටයුතුකම් සියලු වැරදි ශ්‍රමණ සාරුප්‍ය නොවන જાතේ මම ඔබ වහන්සේට උදෙසනවා. පස්සේ සියාවසෝ තාපත්තියෝ ඔබගේ වැරදි ඔබ දකිනවද? ආම බන්තේ පස්සාමි. එහෙමයි ස්වාමීනි මම මගේ දෝෂයන් දකිනවා. ආයතින් අවසෝ සංවරයාති. වෙච්ච જાති සියල්ල නිමාවට පත් කරන්න. මත්තට ආත්මීය සංවර භාවය හදාගන්න. මෙන්න මේ කර්තව්‍යයෙන් පස්සේ තුලෝකාග්‍ර භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ මොහොතේ උපසම්පදා වෙලා සීමා මාලකයෙන් බැස යන භික්ෂුවගේ ස්වરૂපයෙන්ම සීලය පිරිසුදුයි. භික්ෂු ජීවිතේ නොකෙලෙටි එතකින් ඒ භික්ෂුව සමර්ථයි නිවන් දකින්න භාවනා වඩා ගන්න. එහෙම නැත්නම් වැරදි හැංගුවොත් එහෙම ඒකත් දවසක පිරිසුදු වෙන්න හිතනවා නම් ඒ පිරිසුදු වෙන්න හිතන භික්ෂුන් වහන්සේ ඒ හංගපු වැරදි ගැන යම් පුරෝකථනයක් කරන්න ඕන. රත්ති පරියන්තං නජානාමි ආපත්ති පරියන්තං නජානාමි රත්ති පරියන්තේ වේමතකෝ ආපත්ති පරියන්තේ වේමතකෝ. මම මේ වරද හංගපු රාත්‍රී ගාන මන් දන්නේ නැහැ. මම මේ වැරද්ද හංගපු වැරදි ගාන මන් දන්නේ නැහැ. ඒ භික්ෂු ජීවිතේ අපට වැඩක් නැහැ. ඒ භික්ෂු ජීවිතේ තමන් වහන්සේම මහාන වුණා. තමන් වහන්සේම උපසම්පත්තියේ පිහිටියා. තමන් වහන්සේම කෝටි සංවර සීලයේ සමාදානයේ යෙදුණා. එතකොට මේ ජීවිතෙන් ඔයත් උන්ට චමක් ගන්න තියෙනවා.
ඔය ඇත්ත කවද්ද තමන්ගේ වැරද්දක් දැක්කේ? මම මේ කරපු වැඩේ වැරදි. මේක හොඳ නෑ කියලා ඒ අකුසලයක් අවඩක් අකට උත්තක් කවද්ද දැක්කේ? ඒ වැරද්ද වහගන්න ඔය ඇත්ත හේතු 100ක් ඇදුවා. නෑ මට ඒක ඇහුන්නේ නෑ. මට ඒක පෙනුන්නේ නෑ. එහෙම යම්කිසි ශාරීරික හේතු හරි අරගෙන ඒ වැරදි සුද්ධ වෙන්නේ නැතුව වැරදි වලින් ජය ගන්න කොඩි දා ගන්න ඒක කියනවා පෞරුෂයලු. ඒක කියනවා මේ ආත්ම ගෞරවයලු. එහෙම වැරදි වහගෙන යන ආත්ම ගෞරවය මේ එක්කෙනෙක් දෙන්නෙක් ඉදිරියේ එසවීමක් සිද්ධ වේවි. හැබැයි තමාගේ කර්මයෙන් එසවෙන්නේ නැහැ. ඒ නිසා Tamanට පුළුවන්කම තියෙනවා. යම් අකට උත්තත් තමාගේ ආත්ම භාවයට එක්කාසු වුණා නම් ඒවා සමහන් කරගෙන ඒවා වීසි කරලා අර අන්‍ය ශාසනවල ඇත්තෝ සියල්ල අමතක කරලා තමාගේ හිත සුද්ධ කරගෙන ඉහළට යනවනම් මේ කරුණා ශාසනය මේ මෛත්‍රී ශාසනය මේ බුදුරජාණන් වහන්සේ කරුණාව කෙලවරක් නේ. ඒ කරුණා උදෑසන 12 කෝටි වාරයක එක්කහසු වීමකින් වර්ණන් වෙනවා. ඒ වගේම සන්ධ්‍යාසන කාලේ 12 කෝටි වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදනවා. දවස සූවිසි නැත්නම් 24 කෝටි වාරයක් උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදනවා නම් ඒ කරුණාව ඔයත්තුන්ගේ හදවතට ඉලක්ක කරගන්න බැරිද? එක්කහසු කරගන්න බැරිද? අර මිනිස්සු 1000ක් මරපු 99ක් 1999ක් ඝාතනය කරපු අඟුලිමාලට විතරද ඒ කරුණාව ගන්න පුළුවන්? පටාචාරාවට විතරද ඒ බුදු කරුණාව එක්කහසු කරගන්න පුළුවන්? ඔයත්තු සත්‍යක්‍රියා කරලා ආරාධනා කළොත් ඔයත්තුන්ගේ සිත සුද්ධ කරන්න අවශ්‍ය ඒ මහා කරුණාව මහා නුවණ සිත හැදීමේ වැඩපිළිවෙල ඔයත්තුන් නතු කරගන්න පුළුවන්. ඔයත්තුන්ට එක්කහසු කරගන්න පුළුවන්. එහෙම නැතු වුණොත් සාම්ප්‍රදායික ක්‍රමයට ඔයත්තු ගියොත් දවසක මේ කර්මයන් ඔයත්තු යට කරනවාමයි. මේ කර්මයන් ඔයත්තු ඔසවලා කැමති කර්මයට කැමති තැනකට විසි කරනවාමයි. ඒක දෙව්ලෝ වෙන්න පුළුවන්. ඒක බඹලෝ වෙන්න පුළුවන්. ඇයි කර්මයට අපි එහෙට මෙහෙට අදින්න දෙන්නේ? ඒ කර්මේ පාලනය කරන්න අපට පුළුවන් නම් ඒ කර්මයේ හොඳ જાතියකින් හොඳ කර්ම කරලා වැඩි දියුණු කරගන්න අපිට පුළුවන් නම් ඒ කට උත්තට ඇයි අපි වයස කියන දර්ශකයක් අරගෙන දුප්පත් කියන දර්ශකයක් අරගෙන වැඩ වැඩි කියන දර්ශකයක් අරගෙන පසුබාන්නේ? පින්තුනි, මේ යට බුද්ධ ශාසනය අපිට කිට්ටුයි. ඒ යට බුද්ධ ශාසනයේ වැරදි අවතුම් පැවතුම් හැසිරිච්ච ඕන තරම් කතා ප්‍රවෘත්ති තියෙනවා අපට හැදෙන්න. ඒවා දේශනා කරේ අපට එක්හසු වෙන්නමයි අපට හැදෙන්නමයි. අතීතයේ ඒ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ උදෙසා මහා චෛත්‍යයක් නිර්මාණය කරන රත්තරන් ගඩොලෙන් මේ රත්තරන් ගඩොලෙන් නිර්මාණය කරන චෛත්‍යයට ඔයත්තුන්ට විතරද සහ සම්බන්ධ වෙන්න අවශ්‍යතාවය තිබෙන්නේ. භික්ෂුන් වහන්සේලා පව එක්හසු වුණා. සමස්ත මහා සංඝරත්නයේ තමන්ට හැකි පමණ පුළුවන් පමණ ඒ චෛත්‍යයට රත්තරන් එක්හසු කරලා දුන්නා. පින්නපාතික එක මහා ස්වාමීන් වහන්සේ නමක් රත්තරන් එක්හසු කරන ගමනේ ඉතින් අද තමයි සමහර වෙලාවට අපි මේ රන් වලට රත්තරන් එක්හසු කරොත් දලදා වහන්සේට රන් වියනකට එක්හසු කරොත් එහෙම සමහර වෙලාවට අවඥාසගතව බලාවි, ගරියා කරાવી, දොස් කියාවි. මේ භික්ෂු ජීවිතයේ නැත්තම් බුදුරජාණන් වහන්සේලා අනුගමනය කරන අතීත ස්වාමීන් වහන්සේලා ක්‍රම, අතීත බුදුරුන්ගේ ක්‍රම. එතකොට අතීතයේ භාග්‍යතුන් වහන්සේලාගේ බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේ උදෙසා මහා සංඝරත්නය එහෙම පින්නපාත ගිහිල්ලා රත්තරන් එක්හසු කරපු භාවයේ චෛත්‍යයක් නිර්මාණය කරන්න අවශ්‍ය ඒ වැටුප් ආහාර වේවා යම් උපකරණ වේවා එක්හසු කරපු භාවයේ ත්‍රිපිටකයේ සටහන් වෙලා තියෙනවා. ඒ නිසා නිවැරදි ක්‍රමයට ඒ සියලු පින්දහම් කටයුතු සම්පාදනය කිරීම කාගේවත් උදහසට, කාගේවත් ගරියාවට, කාගේවත් විවේචනයට ලක් කරන්න අවශ්‍ය නැහැ. එහෙම විවේචනය කරපු තැන් තියෙනවා. ඒ තමයි මේ ස්වාමීන් වහන්සේ රත්තරන් පින්නපාතේ ගිහිල්ලා ඒ රත්තරන් එක්හසු කරගෙන එන ගමනේ ඒ රංකරු
චෛත්‍ය නිර්මාණය කරන රත්තරන් බාසුන් නැහැ. නැත්තම් රත්තරන් හදලා ගඩොල් නිර්මාණය කරන බාසුන් නැහැ. තමන්ගේ බිරිඳත් එක්ක ලොකු රණ්ඩුවක්. ඒ රණ්ඩුව අතරට තමයි මේ ස්වාමීන් වහන්සේ එක්කහස වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ දැනුම් දෙනවා තව රත්තරන් මදි කියලා. ඊට පස්සේ අර වඩු මහත්තයාට තරහ යනවා. වෙනත් ප්‍රශ්නයක් නෙතිබ්බේ මේ බිරිඳත් එක්ක රණ්ඩු. දැනුම් දෙන ඔය බුදුරජාණන් වහන්සේ රත්තරන් මදි නම් මේ වතුරේ පා කරලා යවන්න කියලා මෙහෙම දොස් කිව්වා. එහෙම ස්වභාව තත්ත්ව තියෙනවා. ඉතින් මේ දොස් කීම තුල නැත්තම් මේ ගරිහාව තුල Tamanට හිතා ගන්න බැරි චිත්ත පීඩාවක් ආසුණා. බිරිඳ අවවාදයක් කරා මාත් එක්කන රණ්ඩු ඇල්ලුවේ. මාත් එක්ක ඇල්ලපු රණ්ඩුවට තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ පලි නැහැ. තථාගත ශ්‍රාවකයෝ පලි නැහැ. මේක මහා වැරැද්දක් ඔයාගේ අතින් සිද්ධ වුණේ. ඒ වැරද්ද නිවැරදි කරගන්න කිව්වා. කෙලෙසද මේ වැරද්ද නිවැරදි කරගන්නේ. ඒ වැරද්ද නිවැරදි කරගන්න ඕන පිළිවෙල ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. අපි මේ තරම් නිහතමානී වෙන්නේ නැහැ. අපි ඒක විහිළුවට කිව්වේ කියාවි. ඒක නොහිත කිව්වේ කියාවි. ඒකල අපි ඒ වගේ ලෙස්සලා යන ගතියක් තියෙනවා. පිංගතුනේ මේ ස්වාමීන් වහන්සේ දැනුම් දුන්නා මේකෙන් සොද්ද වෙන්න නම් ඔබ රත්තරන් මල් 3ක් හදලා චෛත්‍යයට පූජා කරලා අමුතු ක්‍රමයක් මේ තෙත කෙස් සහිතව චෛත්‍ය ළඟ තෙත කෙස්සෙන්න එක්ක වතක් පිළිවෙතක් කරන්න ඕන. එහෙම නැත්නම් ජලයෙන් පිරිසිදු වෙන්න ඕන. මේ තෙත කෙස් සහිතව චෛත්‍ය ඉදිරියේ සමාව ගන්න. ඉතින් මේ කටුත් මේ මල් ටික හදාගන්න හරි අමාරුයි. රත්තරන් මල් 3ක්නේ. Tamanට දරුවෝ 3 දෙනෙක් හිටියා. වැඩිමහල් දරුවාට ආරාධනා කරා ඉන්න දරුවෝ මේකට උපස්ථානයක් වෙන්න මට සහායක් වෙන්න. ඔබගේ කට වරද්දා ගත්තා නම් ඔබම ওই කටුත් සම්පාදනය කරන්න. දෙටු දරුවාටත් දෙවෙනි දරුවටත් ආරාධනා කරා ඉන්න සහායක් වෙන්න මේ කටුත් සම්පාදනය කරගන්න. දෙවෙනි දරුවත් මගහැරියා. ඔබ කට වරද්දා ගත්තේ ඔබමයි. ඔබ මේක සුද්ධ කරගන්න. බාල පුතුටත් ආරාධනා කරා. දෙමාපියන්ගේ භාරය දෙමාපියන්ගේ බර දරුවෝ උහුලන්න ඕන. දෙමාපියන්ගේ කාර්යය දරුවන් ඉෂ්ට සිද්ධ කරලා දෙන්න වටිනවා. ඒක තමයි අතිජාත දරුවෙක්ගේ යුතුයකම. සමදාච දරුවෙක්ගේ ස්වභාවය. ඒ නිසා මම මේකට උත්සාහවන්ත වෙන්නම් කියලා ඒ දරුවෝ උදව් කරා. ඒ කිව්ව ක්‍රමයට කටව සම්පාදනය කරා. හැබැයි මේ කර්මයේ පූර්ණ වශයෙන් සමහර කර්ම සුද්ධ කරගන්න බෑ. ඒවා ජීවිතේ පරිවර්තනය කරන ස්වභාවයකට ඒ කර්ම හොඳවත් කර ගැනීම තුළ එක්කාසු කරගන්න බැරිකමකුත් නැහැ. මේ තැනැත්තා මිය පරලොව ගියා. දීර්ඝ කාලයක් කරපු පින්කම් හේතුවෙන් සුගති පරායන වෙන්නේ නැති. හැබැයි මේ බුද්ධ ශාසනයේ තියෙන කාල පරිච්ඡේදයේ මහා වර්ධිකාර කාන්තාවකගේ කුසේ පිළිසඳ ගත්තා. ඒ කාන්තාව රහසේ වැරද්දක් කරනවා. මහා ශ්‍රේෂ්ඨ ධනපති තැනැත්තියක්. රාජකුමාරිකාවක්. ඒ වැරද්ද වසා ගන්නවා. වහගෙන ඉන්නවා. කියන්නේ සිද්ධ විද්‍යාධරයෙක් අහසින් ගමන් යන මන්ත්‍ර බලයෙන් ගමන් යන තැනැත්තෙක් එක්ක වැරද්දක් සිද්ධ කරලා ඒ වැරද්ද නිසාම මේ තැනැත්තේ කුසේ දරුවෙකු පිළිසඳ ගන්නවා. හැබැයි මේ මිනිස් ධර්මතාවයන් තුළ මූලික ධර්මතාවය ඇත්තෝ එක්කාසු කරගෙන හිටියා. ජීවියෙක්ගේ උපත වළක්වන එක වෙනම දෙයක්. හැබැයි ඒ ආපු උපත විනාශ කරන්නේ නැහැ, විද්වංසනය කරන්නේ නැහැ, දිය කර හරින්නේ නැහැ. අද මේ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුළ මේ මව් කුසේ පිළිසිඳගත් දරුවෙක්ව සෝදා හරින්න පුළුවන් කමක් නැහැ. ඒ ජීවයාට මේ මනුස්ස ලෝකෙට එන්න ඉඩ දෙන්න ඕනේ. දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ මිනිස් ආත්ම භාවයක් අතිශයින් දුර්ලභයි. ඉතින් ඔයත්තුන්ගේ කුසක ඔයත්තුන්ගේ යටතේ ඉපදෙන්න මොන තරම් හේතු හදා ගන්න ඕනද? ඒ හේතු හැදිච්ච ජීවයාට අකටයුතුකම් කරනවා නම් ඒ ජීවයා දිය කර හරිනවා නම් සෝදා හරිනවා නම් ඒ තරම් අසත්පුරුෂ වැඩක්, ඒ තරම් පවිට ක්‍රියාවක්, ඒ තරම් අදම ක්‍රියාවක්, ඒ තරම් දෘෂ්ට ක්‍රියාවක් මේ මිනිස් සමාගම තුල නැහැ.
මේක වෙන කිසිම සතෙක් කරන්නේ නැහැ. තිරිසංගත ලෝකයේ වේවා ඕනම ජීවයක් ඒ මව කිසිම හේතුවක් නිසා තිරිසංගත සත්වෝ තමාගේ කුස හොත් දරුවා විනාශ කරන්නේ නැහැ. වදනවාමයි, බිහි කරනවාමයි, බිහි කරනවා විතර නෙවෙයි පණ ඇරලා ඒ සතා රකිනවා. අපි මේ පුංචි පුංචි සීමා දාලා මේ සමාජයේ බණී මේ ලෝකේ වැරදි කරනවා. ඒ වැරදි සමහර වෙලාවට ලෝකේ දන්නේ නැහැ. සමහර වෙලාවට ඒක දැනගත්තා. මේ දැනගත්තාය කියලා පූර්ණ වශයෙන් ඒ වැරද්ද වහගන්න නැවත නැවත අධර්මයේ සමාදන් වෙනවා නම් ඒ වගේ නිෂ්පන්න වෙන කර්මයන්ට ඔය ඇත්තමයි වග කියන්න ඕනේ. ඔය ඇත්තුන්ටමයි ඒ වගේ ප්‍රතිඵල. ඒ නිසා අපි සාවධාන වෙන්න අවශ්‍ය නැද්ද? අපි නැවත නැවත සාවධාන වෙන්න අවශ්‍ය නැද්ද? වැරදි වෙනවා. හැබැයි වැරද්ද තුළ නැවත නැවත වැරදි අමුණ ගන්නේ නැහැ. මේ දරුව උපත වළක්වන්නේ නැහැ. මේ දරුවා බිහි වෙනවා. බිහි වෙද්දී සුද්ධ කිරීමකුත් කරන්නේ නැහැ. භාජනයකට දාලා නැවත භාජනයකින් වහලා ඒ කවුළු තියලා මල් වලින් හොඳට දැන් මේ ඉදිරියේ තියෙන පාත්‍ර ලස්සනට හදලා තියෙන මල් පොකුරු වලින් වහලා තියෙන්නේ. මෙන්න මේ වගේ ලස්සනට අර දරුව ඇතුලෙන් තියලා හදලා දැනුම් දෙනවා මට බාරයක් තියනවා දෙන්න. බාරයක් තියෙන ඔප්පු කරන්න කියලා. ඒ ජීවියාගේ පින පවේ ජීවියාටම දීලා ජලයේ පහ කර හරිනවා. තමන් සමාදන් වෙන්නේ නැහැ අකුසල් කරපු එක ඇත්ත. නමුත් ඒ අකුසල් නැවත නැවත පැටව ගහන මට්ටමට සමාදන් වෙන්නේ. අන්න බලන්න කර්ම විපාකය. අතීතයේ දවසක තලෝකාග්‍ර භාගතුන් වහන්සේව රත්තරන් මදනන් ඔය වතුර පා කරලා ඇරියානම් හරි කියලා කිව්ව මේ වචනය තමන්ට එරෙහිව එක්කාසු වෙන විදිය. එතනින් පස්සේ ගඟ පහළ අම්මා කෙනෙක් යම්මා සදහැති අම්මා කෙනෙක් මේ මව මේ දරුව පෝෂණය කරනවා. රාතුන්ට උපස්ථාන කරන මේ අම්මා මේ දරුවා දකිනවා. මේ දරුවගේ කෙස් කැරකිලා තියෙන්නේ. ඒ කෙස් කැරකිච්ච නිසාම මේ පෙළපත් නාමයක් නැහැ. එක්කහස් වෙච්ච නාමයක් නැහැ. තිබ්බ නාමයක් නැහැ. ස්වරූපයත් එක්ක තියෙන ජටිල කියලා. කොණ්ඩේ කැරකිච්ච තැනැත්තා. මහාන කරන්න එක්හාසු කරගෙන යන ගමනේ මේ පින්වන්තකම දැකලා හදාගන්න දෙනවා සිටුකුලයකට. ඒ සිටුකුලේ තැනැත්තා මේ තැනැත්තගේ හේතු සම්පත්තිය නිසාම තමාගේ දුවක් විවාහ කරලා දෙන අන්න පිනේ විපාක. තමන්ට දරුවෝ 3 දෙනෙක් එක්හාසු වෙලා මහා රත්තරන් කන්දක් තමාගේ නිවස පිටිපස්සේ නිර්මාණය වෙනවා. රජුරවන්ට දැනුම් දෙන මේ මහා රත්තරන් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ තරම් ධනවන්ත කෙනෙක් නැති නිසාම මහා සිටු තනතුරක් ලැබෙන ඔයත් වහලා ඇති. ඔය පින්වාක් එහෙම සජ්ජායනා කරද්දී ජෝතිය ජටිල ධන බෙන්ඩක පූර්ණ වර්ධන උග්ගාදී මේ සිටුරුන්ටසේ මහා ධන දානෙන් ආඩ්‍ය වෙච්ච ජීවිත භවභෝග සම්පත් ලැබමින් ඒ සම්පත් කෙරෙහි ලෝභයක් නැතුව දන් දෙමින් පැත්තෙන් අනාගතේ සාර්ථක වේවා කියලා මේ පින් වාක්‍යයත් එක්ක එක්කාස වෙද්දී ওই නාමය එක්කාසන ජෝතිය ළඟට ජටිල ධන මෙන්නක පූර්ණ වර්ධන. ඉතින් පින්තුනේ මෙන්න මේ සිටුතුමාගේ ධර්මයේ එක්කාසු වීම ධර්මකාමී ස්වභාවය තමාගේ ආත්මය මේ පස්චිම භවික ආත්මයක් රහත් වෙන ආත්ම භාවයක්. ඒ රහත් වෙන ආත්ම භාවයේ වතුරේ පාවෙච්ච ආත්ම භාවයක් ධ්‍යාතකට යන ආත්ම භාවයක් ජීවිතේ විනාශ වෙන්න හේතු සිය ගානක් ඇදිච්ච ආත්ම භාවයක්. එහෙමනම් අපි පින් කරනවා නම් ඒ අපේ පුණ්‍ය ශක්තිය නිසා සංකිච්ඡ ස්වාමීන් වහන්සේ නැත්තම් අම්මා සෑය පුච්චනවා. ඒ පුච්චද්දී ඒ සොහොන් පල්ලා දර කෑල්ලකින් මිනියට අනිනවා. යනිද්දී දර කෑල්ලක් ඒ කුසේ ඒ ගැබ පිච්චුන්නේ වැදිලා ආබාධයකට එක්කාසු වෙනවා. සංකිච්ඡ කිව්වා. මේ ජීවිතේ අපි ජීවත් වෙන්න හේතු ප්‍රබල විදියට හදාගත්තොතින් අර වෛද්‍යවරයාට සැකම වැරදුනා. ඒ වෛද්‍යවරයා දුන්න මාත්‍රාව වෙනස් වුණා. මෙහෙම මේ තමන්ගේ දරුව මැරෙන්න හේතු 100ක් කියාවේ අනුන්ගේ උපක්‍රම නිසා.
හැබැයි හේතු කියන්න අවශ්‍ය නැහැ. අපි හොඳ ප්‍රබල මිනිස් ආත්ම භාවයකට ස්ථාවර හදනවා නම් ඒ පිනේ ශක්තියෙන් අපිව රකින්න අපිව ඝාතනය කරන්න බෑ පින්වතුනි. ඒක ඕන තරම් ජාතක පොතේ සටහන් වෙලා තියෙනවා. අහසට විසි කරනවා. මේ දරුවගේ තාත්තා මොහුනම් මේ දරුවා අහස රැඳීවා කියලා. ඒත් මහ පොළොවට වැටෙන්නේ නැහැ. ඒ වගේ මහා බලයක් මේ කර්මයට තියෙනවා. ඒ කර්මයේ ප්‍රබලත්වය අපි ඔසෝන එසවිල්ල අපිට හිතා ගන්න බෑ. ඉතින් මේ හේතු ටිකත් එක්ක මේ තනත්තට හිතෙනවා ජීවිතේ සන්ධ්‍යාසන කාලේ ධර්මයට නතු කරගෙන ධර්මයට එක්කාසු කරගෙන ධර්මයෙන් සුද්ධ කරගෙන මේ ගමන් මඟ ගත කරන්න ඕන. උදැල්ලක් තිබ්බ විශේෂ උදැල්ලක්. ඒ උදැල්ලේ මිට රත්තරන් වජිර දියමන්ති තමයි තලේ දියමන්ති වලින් හදලා තිබෙන. දැන් රත්තරන් කන්දක් තියෙන්නේ. ලොකු පුතාට දැනුම් දෙනවා පුතේ ගිහිල්ලා රත්තරන් ටිකක් ගේන්න කියලා. උදැල්ල ගහද්දී මහා යකඩයක වැදුනා වගේ ගැහුවට වැඩි වේගයෙන් බැම්පිලා විසි වුණා. ඒ තැනත්තට පින නැහැ මේ රත්තරනේ. ඊට පස්සේ දෙවෙනි පුතාටත් දැනුම් දෙන ඔබත් උත්සාහවන්ත වෙන්න රත්තරන් අරන් එන්න. ඒ පුතත් උදළු තලයේ ගහද්දී ගැහුවට වැඩි වේගයෙන් විසි වෙනවා. මේ බලන්න. එහෙමනම් මේ තමන්ගේ ස්වરૂපයේ එකම පවුල ඇත්තෝ ගණන් හදන අයියට ගොඩක් දුන්නා. මල්ලිට දුන්නේ නැහැ. මගේ සියල්ල විනාශ වුණා. ඒ ගණන් හැදුවාට ඒ ගාන ඔයත් අතීතේ ලියාගෙන ආපු විදියට තමයි මෙහෙ හැදෙන්නේ. අපි හේතු හදන්නේ නැතුව අපි ප්‍රාර්ථනා කරනවා මේක මට උරුමයි මේක මට ලැබෙන්න ඕන කියලා. දැන් මවගේ පියාගේ දරු දායාදයන්ගේ සම අයිතිය මේ තුන්දෙනාටම තියෙනවා. ඒ තුන්දෙනාගේම අයිතිය ගැන කතා කරාට හැබැයි මේ වගේ ප්‍රබල කර්ම ඉදිරියේ අයිතිය විනිවිද රේඛාවකින් බෙදලා දෙනවා. ඉඩමක් තිබ්බනම් ඒ ඉඩමේ බෙදීම තුළ තුන්දෙනාටම බෙදන්න ඕන. හැබැයි මේ රත්තරන් බෙදන්න බෑ. මොකද ඒ රත්තරන්ගේ දරුවන්ට ඉන්නේ. පළවෙනි දරුවට ආවෙත් නැහැ, දෙවෙනි දරුවට ආවෙත් නැහැ. තුන්වෙනි දරුවට උදැල්ල දෙද්දී ඒ දරුවා කපද්දී මැටි පදම් කරපු මැටි කැපි කැපි එනවා වගේ එක්කාස් වෙන්නේ දුනා. ඇයි ඒ? අතීතයේ මේ දරුවෝ තුන්දෙනාමයි ඒ තාත්තා සන්තකේ හිටියේ. රත්තරන් නෙළුම් මල් 3ක් හදද්දී පළවෙනි දරුවට ආරාධනා කළා. ආවේ නැහැ. ඔබගේ සුද්ධ වීම ඔබම කරගන්න. දෙවෙනි දරුවත් ආවේ නැහැ. හැබැයි එහෙම කිසිම උදව්වක් නොකොට ඊළඟ ආත්මේ අයිතිය ඉල්ලනවා. මටත් අයිති රත්තරන් මට මගේ කොටා දෙන්න කියලා. අයිති ඉල්ලුවට එන්නේ නැහැ. මේ ඕන තරම් මේ කතා තුල ඔයත්ෝ ගලපලා බලන්න ඔයත්තුගේ ජීවිතේ. ඔයත්තුගේ ස්වභාවය ගලපලා බලන්න. කෙනෙක්ට වෛර කරන්න එපා. හැබැයිම ප්‍රශ්නේ අඳුර ගන්න. අම්මගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තාත්තගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සහෝදරයාගේ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දරුවන්ගේ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. Taman ළඟමයි. ඊට පස්සේ මේ ජටිල සිටුතුමා දැනුම් දෙනවා. දැක්කද පින? ඔයත්ෝ මේවා තෝරන්න දන්නේ නැහැ. ඒ පරිචය ඒ දැනුම ඔයත්ෝ ධර්මයෙන් හදාගත්තේ නැහැ. ඒ නිසා ඔයත්ෝ හිතනවා මෙහෙම වෙන්න ඕන කියලා. ඒ දරුවන්ට ඒත්තු ගන්නවන්න. ඔබගේ ස්වභාවය මන ගන්න පුළුවන් හදා ගන්න පුළුවන්. මව් කරුණාව, පේසෙනෙහවන්තකම අඩු වැඩියක් නැත ඔක්කොටම එක සමානව යනවා. හැබැයි දරුවෝ තමයි එක්කෙනෙක් ඉගෙන ගත්ත එක්කෙනෙක් ඉගෙන ගත්තේ නැහැ. එක්කෙනෙක්ට දුන්න ඉඩම් කොට ඔක්කොම වික්කා. ඊට පස්සේ ඔයත් දුවට බඳිනවා අයි මල්ලිට බලන්නේ නැත්තේ. මල්ලිට උදව් කරන්න එපා. හොරාට අරගෙන ඉල්ල දෙනවා. ඉතින් මව් කරුණාව එහෙම වුණාට අපි මේ කර්මයේ සංඥාත් අඳුර ගන්න ඕන. අවවාද කරා දැක්කනේ ස්වභාවය. මේ මල්ලිගේ පිනටයි මේ රත්තරන් ඔබ සමීපයේ තියෙන්නේ. ඒ නිසා සහෝදර බැඳීමෙන් හොඳට ඉන්න. ඔහුට උපස්ථාන කරගෙන නැත්නම් ඔහුගේ පිනෙන් ඔයත් චැපෙන්න මම මගේ ජීවිතේ එකහසු කරන ගුණ දහමට. මෙන්න ස්වභාවය. පින්තුනේ මේ මජ්ක්‍ධිම නිකායේ බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තමයි චූල කම්ම විභංග සූත්‍රය.
ඒ චූලකම විභංග සූත්‍රයේ තාත්තට පුතෙක්ගෙන් වෙන්න ඕන જાති පුතෙට තාත්තෙක්ගෙන් වෙන්න ඕන જાති වැරදි විදියට තමයි එක්කහුව කරගෙන ගියේ. ඒ පුතාට හැමදාම තාත්තා දුන්න අවවාද හොඳම නැති අවවාද ටිකක් දුන්නේ. මේ ඇහි උඩ තටුවේ ගානවා අඳුම්. ඒ අඳුම් ටික ගාද්දී ඇහි සිසිලස හදලා දෙනවා. ඔය ඇත්ත දැන් ඔය අර පිපිඤ්ඤා පෙති එහෙම තියාගන්න ඇහැට සිසිලස ලබලා දෙන්න. ඔය වැල්ඩින් එහෙම අර යකඩ වැඩ කරද්දී ඇහි ඒ තියෙන කාචේ පිච්චීමකට ලක් වෙනවා. ඒ නිසා අලපෙති එහෙමත් තියෙනවා ඇහැට සිසිලස ගෙනත් දෙන්න. ඒ සිසිලස ලබලා දෙන අඳුන් තමයි ඔය කාන්තාවන් විශේෂයෙන් ඇහි උඩ තට්ටේ ගන්නවා. ඇහි ගන්නෑ. කෙනෙක් අහන්න පුළුවන් මේ අඳුන් ගන්න ඇයි කියලා. යඳුන් කියන જાතියෙන් ඇහැට සිසිලස ලබලා දෙනවා. ඒක ස්වල්පයක් ගෑවත් චූට්ටයි ගන්නෙ. ඒක ඉවර වෙනවා. ඒ නිසා මේ ධනෙ නම් ස්වල්පයක් නමුත් වියදම් කරොත් ඉවරයි. ඒ චූටි සතෙක්. ඒ චූටි සතා පස් බිනිත්ත ගෙනලා මහා තුඹහක් හදනවා. ඒ වගේ ධනෙ නම් චුට්ට හරි ඉතුරු කරන්න ඕන එක්කාසු කරන්න ඕන. ඉතින් මෙහෙම තාත්තා කෙනෙක්ගෙන් නැත්නම් තුදී කියන ගම්මානේ රජ්ජුරු සතුටටපත් කරපු මේ තෝදෙය කියන බමුණට තුදී කියන ගමම ලැබුණා. ඒ ගමේ අයබදු වලින් තමයි මේ බමුණ ජීවත් වුනේ. කොසල් මහ රජුරන්ගේ හොඳ හිතවතේ සතුටටපත් කරපු බමුණේ. ඉතින් මේ බමුණගේ පුතාගේ බොහොම ලස්සන ස්වරූපයක් තිබ්බා. සුබ කියලා නම තිබ්බේ. ඒ සුබට තමයි මේ උගන්වන්නේ මෙන්න මේ ඉතුරු කරන්න කියලා. ඉතින් ඒවා ඒ විදිහටම ග්‍රහණය කරගත්තා. ග්‍රහණය කරගත්තාට මහා නුවණක් තිබ්බා. තමන්ගේ තාත්තා මිය පරලොව ගියා. මේ කතා ප්‍රවෘත්ති ඔයත් දන්නවා. මේ බෞද්ධ රූපවාහිනියෙන් අහලා. ඒක දීර්ඝ වශයෙන් විස්තර කරන්නේ නැහැ. ඊට පස්සේ මේ කර්මයේ පිළිබඳ මිය ගිහිලා ඒ නිවසේම බල්ලෙක් වෙලා ඉපදුනා. ඇයි මෙහෙම සිද්ධ වුණේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න දුනා. මේ මිනිස් සමාගම අතරේ එකම තාත්තගේ අම්මගේ දරුවෝ ඉගෙන ගන්න දක්ෂ නැහැ. දීර්ඝ කාලයක් ජීවත් වෙන කෙටි කාලයක් ජීවත් වෙනවා. මෙන්න මේකට තමයි බුදුරජාණන් වහන්සේ උත්තර සම්පාදනය කරන්න දුනේ. කම්මස්ස කාමානෝ සත්තා කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණ කම්මං සතේ විභජති. මානවකය මේ ලෝකේ සත්ව කර්මයේ දායාදයක්. මේක මේ පිරිත් පොතේන පළවෙනි පිරිතේ කම්මස්ස කෝම්මි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිසාමීති පබ්බජිතේ නබින්නම් පච්චවෙක්කතබ්බං. ඔයත් හැමදාම මේක මෙනෙහි කරන්න. භික්ෂුවට කියන හැමදාම මේක මෙනෙහි කරන්නලු. කර්මයේ දායාදක් කර්මයේ ප්‍රභවය කරන කර්මයේ උප්පත්ති ස්ථානයේ කරගෙන මං ජීවත් වෙන්නේ. යං කම්මං කරිස්සාමි යම් කිසි කර්මයක් මං සිද්ධ කරනවා නම් කල්යාණං වා කල්යාණ කියන හොඳ කර්ම පාපකං වා අකුසල කර්ම තස්ස දායාදෝ භවිසාමීති ඒක මං දායාද වශයෙන් අරගෙන යනවාමයි. මේක මෙනෙහි කරන්න ඔයත්ෝ. මේක මං දායාද වශයෙන් අරගෙන යනවා. පබ්බජිතේන බින්නම් පච්චවෙක්කිතබ්බම් පැවිද්ද විසින් හැමදාම මෙනෙහි කළ යුතුයි. ඒ නිසා අපි ආරාධනා කරන මේ ඇත්තොන්ට මේ කර්මය වෙනස් කරන්න පුළුවන්. මේ කර්මයේ ඝෝර භාවය මේ කර්මයේ තීව්‍ර භාවය ඕන තරම් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ කර්මයේ මෘදු භාවය මේ කර්මයේ සහැල්ලු භාවයත් ඕන තරම් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ කර්මයේ නැවැත්ීමේ ක්‍රමය බුද්ධ ශාසනයේ සතොයි ඒක ගවේෂණය කරන්න, ඒකට එක්හසු වෙන්න, ඒකට අනුගත වෙන්න. ඒ සඳහා මේ හැමදෙනාටම මේ ධර්ම දේශනාව ධර්ම ශක්තියක්, ජීව ශක්තියක්, ජීව බලයක් වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ඉතේසේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ බොරලැස්කමුව පදිංචි චිත්‍රා මානවඩුගේ මැතිතුමිය, දුවා දරුවන් ඥාති හිත මිත්‍ර බන්දු සමාගම, එවැගේම නැදිමාල ශ්‍රී මහා විහාරයේ සංඝමිත්තා කුලගණ සමිතියේ සදැහැත්ති පින්වන්ත පිරිසයි. යත්තුන්ගේ විශේෂ සෙත් ප්‍රාර්ථනාවක් තියෙනවා. ලක්ෂ්මන් මානවඩු පුතාගේ සියලුම අපලෝදුරු දූරින් භූත වේවා, දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා. චිත්‍රා මානවඩුගේ පවුලේ දුවා දරුවන්ට හා මුණුබුරු බිනිබිරියන්ට
ආශිර්වාද පතමින් මේ පින්කමේ දායකත්වය ගැන කටයුතු සිදු කරනවා. ඒ වගේම අබේසිංහ පවුලේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනාව හා සිරින සියලු දෙනාට පැමිණ සිරින සියලු දෙනාට ඒ හැම දෙනාගේ පවුල්වල සියලු දෙනාට ආශිර්වාද කිරීම ධර්ම දේශනා කරපු අපටත් අතිපූජනීය බොරලන්දේ වජ්‍රඥාන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට ඒ වගේම කාර්ය මණ්ඩලයට සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනාව ධර්ම ශ්‍රවණය කරන්න දීච්ච සියලුම පින්වන්ත පිරිසට ඊතා ඉක්මනින් ධර්ම අවබෝධයේ පිණිස අමා මහ නිවන් අවබෝධයේ පිණිස හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාව ඒ වගේම අරමුණක් තිබෙනවා. පවුලේ මිය ගියව සියලු දෙනාට පුණ්‍යානුමෝදනාව පැමිණ සිටින සියලු දෙනාගේ මියගිය සියලු ඥාති මිත්‍ර බන්දු සමාගමට පින්දීම අපවත් වී අදාළ බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේට මේ හැම පිනක්ම බුදුබව පිණිස වේවා. ඒ වගේම අපවත් වී අදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් පිණිස වේවා. රට වෙනුවෙන් දිවි පිදු සියලුම රණවිරුවන්ට සියලු දෙනාටම නිවන් පිණිස වේවා කියන අදහසින් මෙහි දායකත්වය ගැන කටයුතු සිදු කරනවා. ඉතින් ඔයත්වන්ගේ ධර්මකාමී සිතුම් පැතුම් පුරපස් වැරෙන පූර්ණ චන්ද්‍ර මණ්ඩලයේ දිනෙන් දින ඉෂ්ට සිද්ධ වේවා. මේගේ සියලුම ඥාති මිත්‍ර බන්දු සමාගමට බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයන්න් වහන්සේගේ අනන්ත ඥාන සීල තේජානුභව බලයෙන් මේ හැම පිනක්ම ඇසේවා පෙනේවා දකේවා දැක පැමිණ මේ පින් අනුමෝදන් වෙලා සැපෙන් සැපයටපත් වේවා කියන අදහසින් දෙවියන්ට ඥාතීන්ට එකටම පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ හැමදෙනාටම ආශිර්වාද කරනවා රත්නත්‍රය අනන්ත සූසුගුණ බලයෙන් ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා තබන පියරකට පාසා නිත්‍ය ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා සිත් වේවා කියලා හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. එම ධර්මදේශනාව සිදු කළ කුසල බලයෙන් ඉඹුල්ගස්සෝ විට චිත්ත විවේකාශ්‍රමාධිපති පූජ්‍යපාද ලේනව මංගල ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. එසේනම් මේ ආරාධනය මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ලබාගත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කිරීම සඳහා ඒ අතර වාරයේදී අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.